අපේ අත්තලා මුත්තලාට තිබුණේ හේ න්‍යායවල්. අපේ අප්පොච්චලාගේ කාලේ වෙනකොට ඒවා අක්කර ගානට බැස්සා. අපෙනුත් පස්සේ දැන් අලුත් කාලේ පර්ජස් දෙක තුනක ඉඩම් කෑල්ලක් වෙලාව. පේන දෙක් මානක යායකින් ගෙතගත්තු දේ කොහොම හොයන්නද මන්ද ආයිබෝවන්. කාලයාගේ ඇවෑමෙන් උරුම වූ බිම් කැබැල්ලකට හිත්පිත් ඇතිව ලෝකය වෙනස් කළ මිනිසුන්ගේ තාක්ෂණය මුසුකොට යායක රන් කරල් නෙලා ගන්නා මග කියා දෙන අස්වැන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය කඳුරට ගුවන්විදුලියෙන් සිකුරාදා උදේ 8න් ආරම්භෙන හෝරාව වෙන්කොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටු කරන විසල් මෙහෙවර අස්වැන්න කෘෂිකාර්මික වැඩසටහන හැම සිකුරාදාවකම පෙරවරු 8 සිට 9 දක්වා අස්වැන්න. අයිබෝන් සුබෝදෑසනක්. කඳුරට ගුවන්විදුලිය සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ ඔබ වෙත ගෙනෙන අස්වැන්න ගුවන්විදුලි වැඩසටහන. සුපුරුදු වෙලාවට ඔබ බලා සිටින්නට ඇති අස්වැන්න ආරම්භන තුරු. නමුත් මේ පවතින වාතාවරණයත් එක්ක ඇතිවන අවිනිශ්චිතතා සමගින් අද තරමක් ප්‍රමාද වී අපට වැඩසටහන ආරම්භ කරන්නට සිදු වෙලා තියෙන්නේ. මෙතන සිට හෝරාවක් කාලයක් ඔබ සමගින් රැඳෙන්නට අප සූදානම්ෙන් ඉන්නවා අස්වැන්න ගුවන්විදුලි වැඩසටහනේ. අද අපි අස්වැන්නෙන් කතා කරන්න සූදානම්ෙන් සිටින්නේ පළතුරු සරු පළදාවකට පෙර සූදානම. පළතුරු සරු පළදාවකට පෙර සූදානම. පළතුරු වගාවක් ඔබ කරගෙන යනවා නම් ඔබ බලාපොරොත්තු වන්නේ සාරවත් අස්වැන්නක්. ඒ සඳහා වගාව ආරම්භ කරන්නටත් පළමුවෙන් බීජ තෝරා ගැනීම අවස්ථාවේ සිටම අපි මූලික සූදානමකින් සිටිය යුතුයි. අපි වගාවට අවශ්‍ය කරන රෝපණ ද්‍රව්‍ය තෝරා ගනිද්දී පොහොර යෙදීමේදී ඒත් එක්කම අපි ගසක් විදිහට වර්ධනය වෙලා පළදාව නෙලා ගන්න අවස්ථාව දක්වා මේ පිළිබඳව විශේෂ අවධානයෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ සූදානම ඇතුව තමයි අපිට හොඳ සරු පළදාවක් ලබා ගත හැකි වන්නේ. අද අපි කතා කරමු මේ පිළිබඳ සවිස්තරාත්මකව. අද අපිත් එක්ක සම්පදායකින් බොහෝ දෙනෙක් සම්බන්ධ වන්නට සූදානම්. ඒත් එක්කම අපේ මැදිරියට අවිල්ලා ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ නියෝජනය කරමින් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයා, ඒත් සමගින් දුමින්ද වික්‍රමනායක මහත්මයා තාක්ෂණික සහායක. අයිබෝන් සුබෝදෑසනක් කියලා ඔබතුමන්ලා දෙදෙනාම පිළිගන්නවා සවන්නට. අයිබෝන් සුබෝදෑසනක්. හොඳයි අජිත් මහත්මයා. සරු පළදාවකට පළතුරු සරු පළදාවකට පෙර සූදානම. ඒ ගැනයි අද අපි සාකච්ඡා කරන්නේ. අපේ අද මාතෘකාව දැන් ඔබ විසින් පැහැදිලි කරලා දුන්නා හොඳ පළතුරු අස්වැන්නක් නෙලා ගැනීම සඳහා අපි කොයි ආකාරයෙන්ද ඒ අවශ්‍ය සුදුසුකම් පැලයට ලබා දෙන්නේ, ශාකයට ලබා දෙන්නේ කියන ආකාරයෙන් හොඳ අස්වැන්නක් සඳහා පළතුරු වගාව සූදානම් කර ගැනීමක් පිළිබඳව. කොහොම වුණත් ගීතානි අද අපි විශේෂ අවධානය යොමු වෙන්නේ මෙන්න මේ වගේ පරාසයකට. ඒ කියන්නේ අපි දන්නවා මේ දවස්වල අපි ගිය සතියේත් කතා කරා, ගිය සතියේක කතා කරා ඉතාමත් විස්තරාත්මකව. පළතුරු අස්වැන්න නෙලාගත්තට පස්සේ අපි පළතුරු ටික රැකගන්නේ කොහොමද? ආහාරයට ගන්නා තුරු කියන කාරණය. එතනදී පළතුරු වල පසු අස්වැන්නු තාක්ෂණය, ඒවා ගබඩා කිරීම සිදු කරන්නේ කොහොමද? ඉදවීම සිදු කරන්නේ කොහොමද? යන කරුණු පිළිබඳව තමයි අපි කතා කරේ. දැන් මේ පළතුරු අස්වැන්න නෙලාගත්තට පස්සේ දැන් ටික දවසක් යනකොට තව දැන් බොහෝ පළතුරු වර්ගවල අස්වැන්න නෙලා ගන්න අවසන් වෙනවා. පළතුරු අස්වැන්න නෙලාගත්තට පස්සේ අපේ ශාක සෑහෙන්න වෙහෙසටපත් වෙච්ච තත්යක තමයි ඉන්නේ. මොකද ලොකු අස්වැන්නක් දීලා ඒ වගේ අස්වැන්න නෙලාගත්තට පස්සේ ශාකයේ තියෙන පෝෂණය, ශාකයේ පස්සේ ලබාගත් පෝෂණය ඒ අස්වැන්න සඳහා යොමු කරලා සෑහෙන කැපකිරීමක් ඒ ශාකය අස්වැන්න වෙනුවෙන් සිදු කරලා තිබෙන අවස්ථාවක්. එක පැත්තකින් අපට සිදු වෙනවා මේ ගහට නැවත පණ දෙන්න.
අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම රඹුටන් වෙන්නට පුළුවන්, අඹ වෙන්නට පුළුවන්. අඹ රඹුටන් ශාකයක නම් අපි අස්වැන්න නෙලා ගත්තට පස්සේ ඒක ඉතිරි වෙනවා. ශාකයේ මේ අස්වැන්න වලට යම් යම් කෘමි හානි සිදු වුණා නම් වෙනත් කුරුල්ලන් වගේ සතුන්ගෙන් හානි සිදු වුණා නම් ඒ වගේ ඉතිරි වෙච්චි අස්වැන්න වල අතුරුඵල අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම අස්වැන්න නෙලා ගැනීමේදී ගහ වෙහෙසට වෙනපත් වීම සිදු වෙනවත් එක්කම කැඩිච්චි අතුරු කිරි ආදිය අපිට දකින්නට පුළුවන් වෙනවා. ඒ වගේම ශාකයේ සෑහෙන වැය කිරීමක්. එහෙම නැත්නම් ශාකයේ ආහාර නිෂ්පාදනයෙන් ඇති කරගන්නා ලද ඒ ආහාර නිෂ්පාදනයෙන් ඇති කරගන්න ප්‍රතිඵලය අස්වනු බවට පත් වෙලා ඉන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා ශාකය නැවත නිරෝගී ශාකයක් විදියට. වගේම තවත් අස්වැන්නක් දෙන්න පුළුවන් දිරිමත් ශාකයක් බවට පත් වෙන්න. එහෙනම් ඊළඟ කන්නේ තව අවුරුද්දකින් අස්වැන්න ගන්නට මේ ශාකයේ සූදානම් වෙනකොට අස්වැන්න නෙලාගත්ත වහාම අපිට කරන්න ඕන පිළිවෙත් සමූහයක් තියෙනවා. ඒක නිසා අපි අද වැඩි අවධානයක් යොමු කරන්නේ ලංකාවේ ප්‍රකට පළතුරු වර්ග ලෙස අපි අතරම හඳුන්වන මේ වාර්ෂිකව කප්පාදු කිරීම වැනි ශාක හුරු කිරීම අවශ්‍ය වෙන භෝග කීපයක් පිළිබඳව අපි අවධානය යොමු කරා. විශේෂයෙන්ම අඹ, රඹුටන්, ඒ වගේම ශාකමය පළතුරු ගැන හතනකොට ටිකක් වෙනස් පැත්තකට බර වෙන පැෂන් ෆෘට්, ඒ වගේම සිට්‍රස් කුලේ, දොඩම් කුලේ ශාක. මෙන්න මේ ප්‍රධාන පළතුරු කාණ්ඩ ගැන සලකලා ඒ වගේ අස්වැන්න මේ වාරදී නෙලාගත්තට පස්සේ ඊළඟ ජූනි, ජූලි, අගෝස්තු පළතුරු අස්වැන්නේදී තව ඉතාමත් සාර්ථක ප්‍රතිඵලයක් නෙලා ගැනීම සඳහා අපි වහවහ කළ යුතු කරුණු මොනවද, ඉදිරියේදී කිරීමට යෝජනා කරන කරුණු මොනවද කියන එක අපි පිළිබඳව කතා කරනවා. එහෙම නැත්නම් ගහේ අස්වැන්න නෙලා ගත්තට පස්සේ ඒ අර අතුරුඵල, පළතුරු වල කැබලි, ඊළඟට වැටිච්ච කොලාතු, රෝගී කොටස් මේ ඔක්කොම ශේෂ්ඨය දාලා නිකම් බලාගෙන ඉඳලා ඊළඟ සැරේ අස්වැන්නක් ගන්නෙ නැහැ. අපි මෙන්න මේ කාල පරිච්ඡේදයේ කළ යුතු විශේෂ කරුණු මොනවද කියලා අපි කතා කරනවා. මොකද අස්වැන්න නෙලා ගන්නට ආසන්න ශාකත් දැන් ගොඩක් තියෙනවා. අස්වැන්න නෙලමින් පවතින ශාකත් ගොඩක් තියෙනවා. ඒකින්ද අපි හිතනවා කාලීනව මේක වැදගත් වෙයි කියලා. හොඳයි. පළතුරු වගාවේ නිරත වෙලා ඉන්න ඔබට ව්‍යාපාරික මට්ටමින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙවතු වගා මට්ටමින් පළතුරු වගාව කරගෙන යන ඔබටත් ඉතාම ප්‍රයෝජනවත් වේ මේ කරුණු කාරණා සාකච්ඡා කරන එක. අජිත් මහත්මයා කිව්වේ ප්‍රවේශයෙන් පස්සේ අපි අද මුලින්ම සම්බන්ධ කරගන්නවා අස්වැන්නට හොරණ කණන්විල පළතුරු පරීක්ෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ මංගලා අගල කුඹුර මහත්මිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝන් සුබෝදෑසනක් ඔබතුමියට. අයිබෝවන්. හොඳයි. මංගල අගල කුඹුර මහත්මිය අපි කැමති ඔබතුමියගෙන් දැනගන්නට පළතුරු අතර ප්‍රධානතම පළතුරක් විදිහට හඳුන්වන අඹ බෝගේ අස්වැන්න නෙලාගත්තට පස්සේ අපි අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව. දැන් මේ කාල සීමාව බොහෝ දුරට අඹ අස්වැන්න සාරවත් විදිහට අපේ රටේ බොහෝ ප්‍රදේශවල ලැබුණා. ඊට පස්සේ දැන් ඔන්න අඹ අස්වැන්න නෙලාගත්තට පස්සේ අපි ගහේ ඉදිරි පැවැත්ම සඳහා කටයුතු කළ යුතු ආකාරය ගැන අවධානය යොමු කරන එක ඉතාම වැදගත්. අපි කතා කරමු ඒ ගැන. මංගල මහත්මිය. අපි ඉදිරි අස්වැන්න ගැන හිතන්න ඕනේ මේ අස්වැන්න නෙලන අවස්ථාවේදීම. එතකොට මේ අස්වැන්න නෙලන අවස්ථාවේදීම අපි කරන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි අපි අඹ ගෙඩියක් නෙලා ගන්නකොට ගහෙන් නැට්ටත් එක්ක ගෙඩිය කඩන්න ඕනේ. ඒකට හේතුව තමයි අඹ ගහේ නැට්ට තියෙද්දි, ඒ කියන්නේ මල් ආපු නැට්ට තියෙද්දි අඹ ගහ හිතන්නේ මම තාම ඉන්නේ ඵල දරන අවධියේ, මම ඊළඟ අවස්ථාවට යන්න අවශ්‍ය නැහැ කියලා. ඒක නිසා අපි හැම වෙලේම අඹ නැට්ට කොළ 2-3ක් එක්ක අයින් කරන්න ඕනේ නෙලන අවස්ථාවේදීම. ඊට පස්සේ තමයි අපි අඹ ටික ඔක්කොම නෙලා ගත්තට පස්සේ සාමාන්‍යයෙන් අපි අඹ ගහක් ගත්තම 3 පාරක් විතර. ඒ කියන්නේ ඉස්සෙල්ලාම 3 පාරකට වගේ තමයි අඹ තැහෙන්නේ. එතකොට අපි මේ 3 පාරම අඹ ටික නෙලා ගත්තට පස්සේ අපි ඊට පස්සේ තමයි සම්පූර්ණ කප්පාදුවකට ගහ යන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ මම දැන් කියපු විදිහට අඹ ගෙඩිය නෙලා ගත්තට පස්සේ අපිට පුළුවන් ගහ ඇතුලේ තියෙන ගහට සෙවන දෙන හිඩාවුව වැටෙන්නේ නැති අතු ටික අයින් කරගන්න. ඊට පස්සේ රෝගී අතු ටික අයින් කරගන්න. අනිත් එක තමයි දැන් සාමාන්‍යයෙන් අවුරුද්දකට අඩි 2ක් වගේ අඹ හත්ත මේ වර්ධනය වෙනවා. දැන් අපිට හිතෙනවා නම් ඊළඟ අවුරුද්දේ අඩි 2ක් වෙනවම මේක ඊළඟ ගහේ ගෑවේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අපිට පුළුවන් අඹ ගහ පොඩ්ඩක් කොට කරගන්න. අපි ඒකට කියනවා ට්‍රිම් කරනවා කියලා කියනවා. හෙඩින් බැක් කියලා කියනවා. ඔය මොන විදිහට කිව්වත් අපි කරන්නේ අඹ ගහේ සයිස් එක කුඩා කරගන්න එක. ගහේ රිකිරි ටික කපලා. ඉතින් එතකොට ඔය විදිහට අපිට පුළුවන් අඹ ගහ සූදානම් කරගන්න ඊළඟ කන්නයට.
හොඳයි මංගල මහත්මිය. දැන් අපි කතා කරමු ඊළඟ කන්නේට අඹ ගහ සූදානම් කරගනිද්දි කප්පාදුව තමයි ඊටාම වැදගත් කාරණේ. කොහොමද අඹ ගහ කප්පාදු කිරීම නිවැරදිව සිදු කරන්නේ? ඔව්. මම කලින් කිව්වා වගේ අපි කප්පාදුව පටන් ගන්නෙ අඹ නෙලන අවස්ථාවේ. මම කිව්වේ කොළ දෙක තුනක් එක්ක අඹ මේ ගෙඩිය නෙලා ගන්න ඕනේ. ඉතින් එතකොට ඒ අඹ මේ කන්නේ අඹ හැදිච්චත් එවෙලෙම කප්පාදුවකට ලක් වෙනවා. ඒක අත්‍යවශ්‍යම කාරණයක්. අපිට ඊළඟ කන්නේත් නියම වෙලාවට ලබා ගන්න අවශ්‍ය නම්. ඊළඟ එක තමයි ගහේ රෝගී අතු තියෙනවා නම් ඒව අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ගහ ඇතුලේ තියෙන අවුව වැටෙන්නේ නැති අතු ඒවා ඔක්කොම අයින් කරගන්න ඕනේ. ඊළඟ එක තමයි මම කිව්වා වගේ කලින් අනවශ්‍ය විදිහට ගහේ දික් වෙලා තියෙන අතු. අපි ඒව අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඊළඟ අවුරුද්ද වෙනකොට ඊළඟ ගහේ ගෑවෙයි කියලා හිතෙනවා නම් ඒත් අපි ඒක අඩියක් දෙකක් හෝ ඒ දුර අනුව අපි ඒක අයින් කරගන්න ඕනේ. ඊළඟ එක තමයි දියරිකිරි කියලා තියෙනවා. දියරිකිරි කියන්නේ ගහේ ගස්වල තියෙනවා ගහේ කඳෙන් උඩට කෙලින්ම ඇදෙන අතු. ඒ වගේ වර්ධක වර්ධනය බොහෝම වැඩි. අඹ මල් එන්න අවුරුදු 3-4ක් යනවා ඒ වගේ අත්තක. ඒක නිසා අපි ඒ වගේ අතු ගහේ මුලින්ම එන තැනින්ම අයින් කරගන්න ඕනේ. ඒ විදිහට බිම ගෑවෙන අතු තියෙනවා නම් අපි ඒව අයින් කරගන්න ඕනේ. ඒ විදිහට කරලා අපි ඊළඟ අත්යන්න ගන්න ගහ සූදානම් කරගන්න ඕනේ. හොඳයි. ඔව් දැන් ශාකයක් සාර්ථකව පවත්වා ගැනීමට අනිකුත් වගා කළමනාකරන කටයුතු විදිහටත් අපි තවත් අවධානය යොමු කරන කාරණා කීපයක් තියෙනවා. එතෙන්දී පෝෂණය, ජල කළමනාකරණය, පලිබෝධ පාලනය මේ වගේ කරුණු කීපයක් ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. මංගල මහත්මිය අපි කැමති මුලින්ම කතා කරන්න මේ පෝෂණය පිළිබඳව. වගා කළමනාකරන කටයුතු වලදී කොහොමද පෝෂණය වැදගත් වෙන්නේ? අඹවල පෝෂණය ගැන කතා කරනකොට දැන් අපි ඊළඟ කන්නේට සූදානම් වෙනවා නම් අපිට මේ කන්නේන් පස්සේ ආයේ අඹ ගෙඩි කැඩුවට පස්සේ මාස 5ක් 6ක් යනවා ඊළඟ කන්නේ ආයේ මල් වෙන්න. ඔය මාස 5-6 ඇතුළත අපි ගහ සූදානම් කරන්න ඕනේ ඊළඟට කන්නේට වැඩි අස්වැන්නක් ගන්න. නිරෝගී වැඩි අස්වැන්නක් ගන්න. මෙතෙන්දි පෝෂණය ඉතාම වැදගත්. හැබැයි අඹ ගත්තම ටිකක් වෙනස්. අපි පෝෂණය සපයන්න ඕන විදිහ. දැන් අපි ගහක් අප්පාදු කළාට පස්සේ දාන පොහොර නිර්දේශය තියෙනවා. මේ පොහොර නිර්දේශය දැම්මට පස්සේ දැන් අපි දෙපාර්තමේන්තුවෙන් අනුමත කරලා තියෙන පොහොර නිර්දේශය දැම්මට පස්සේ ඊට පස්සේ ආයේ නැවත පාබනික පොහොර, කුකුල් පොහොර හෝ වෙනත් පොහොර වර්ග දැමීමෙන් වළකින්න ඕනේ. ඒකට හේතුව තමයි අඹ ගහ නිතර දල් දැමීම සිදු වුණොත් අපි නිතර පොහොර දාලා අපිට ඊළඟ කන්නේ මල් නොලැබී යන්නම පුළුවන්. එහෙම නැත්නම් මල් ඇස්සෙන ඉතාම අඩු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඒක නිසා හොඳට වග බලා ගන්න ඕනේ. අපි අඹ ගහට පෝෂණය සපයනකොට ගහ කප්පාදු කළ වහාම අපි නිර්දේශ කරලා තියෙන පොහොර නිර්දේශය දැම්මට පස්සේ ආයේ කිසිම පොහොරක් ගසට නොයදන්න. එහෙම පොහොර නැවත දැමීම සිදු කළ යුත්තේ නැවත මල් ආවට පස්සේ. ඒක නිසා ඒ ගැන හොඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ කාබනික පොහොර හෝ වෙනත් පොහොර වර්ගයක් ගසට එකතු කරනවා නම් ඒ අතර මැදි අවස්ථාවල එකතු කරන්න එපා. ගහේ මල් ආවට පස්සේ තමයි අපි ඒ පොහොර එකතු කළ යුත්තේ. හොඳයි මංගල මහත්මිය, දැන් ඔබතුමා විදිහට අඹ ශාකයේ පෝෂණය පිළිබඳව කතා කරනවා. එතෙන්දී අපි මේ ජල කළමනාකරණය කියන කාරණාවත් ඉතාම වැදගත්. කොහොමද ජල කළමනාකරණය පිළිබඳව අපි අවධානය යොමු කළ යුත්තේ? අඹ භෝගය ගත්තම අඹවල මල් හට ගැනීමට විශේෂයෙන් මේ කියන්නේ අතිශයින් බලපාන සාධකයේ තමයි ජලය කියන්නේ. මෙතෙන්දී ඔබ කප්පාදු කළාට පස්සේ කප්පාදු කරලා පොහොර යෙදුවට පස්සේ ඊට පස්සේ සති දෙකක් පමණ යනකම් ජල සම්පාදනය කළාට කමක් නැහැ. ඒ වැඩි වියලි කාල ගුණයක් තියෙනවා. ඊට පස්සේ ජල සම්පාදනය සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනේ. ඊට පස්සේ අපි ජල සම්පාදනය කරන්නේ අපි කියන්නේ ගහ මැලවෙන්න, කියන්නේ කහ කොළ කහ වෙලා ගහ මැලවෙන වගේ තත්යකට ආවොත් පමණයි අපි අඹ ගහට ජල සම්පාදනය කරන්නේ. මොකද අර පොහොර
දැනීම සම්බන්ධයේදී මම කියපු කාරණාවම තමයි මෙතෙන්දිත් වැදගත් වෙන්නේ. අපි අතරමැද්දේ සැරින් සැරේ ගහට වතුර දැම්මොත් ගහේ දළු දැමීම සිද්ධ වෙනවා. ගහේ අතරමැද්දේ දළු දැමීම සිද්ධ වෙනවා කියන්නේ නිතර. ඔයාගේ මල් එන්නේ නැහැ ඊළඟට ගහේ එක්ක මල් අස්යන්න අඩු වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න වෙන පළතුරු වගේ නෙවෙයි. අඹ වලට කප්පාදු කරලා පෝර දාලා සති දෙකක් විතර යනකම් වතුර දැම්මට පස්සේ ඊට පස්සේ වතුර දාන්න එපා. ඒකට මල් එනකම්. හැබැයි හොඳට මතක තියාගන්න මල් ආවට පස්සේ වතුර දාන්න ඕනේ නැත්නම් ඔයාගේ මලුයි ගැටයි වැටෙනවා. ඒක නිසා මල් එනකම් මේ ජලය පුළුවන් තරම් නොදා ඉන්න එක තමයි හොඳම දේ. හොඳයි මංගල මහත්මිය දැන් අපි අද අස්වැන්න වැඩසටහන අතරවාරේ පොදුවේ කතා කරන්න සූදානම්ෙන් ඉන්නවා මේ පළතුරු වගාවන් වලට බලපාන පලිබෝධ හානි කොහොමද පාලනය කරන්න කියලා. අපි ඔබතුමියගෙන් අහන්නට කැමති මේ අඹ භෝගේ විශේෂ කරගෙන අඹ වලට බලපෑම් කරන පලිබෝධ හානි කොහොමද අපි ගැන අවධානය යොමු කරලා පාලනය කිරීමට කටයුතු කළ යුතු වන්නේ? ඔව් මෙතෙන්දී අඹ භෝගයේ රෝග හා පලිබෝධ හානි ඇත්තටම අධිකයි. ඒ කියන්නේ මේ අඹ ඵලයට එන රෝග සහ පලිබෝධ බහුලයි ලංකාවේ. ඒක නිසා හැබැයි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අඹ මල් ආවට පස්සේ ගෙඩි හැදුනට පස්සේ මේ බෙහෙත් ගහන්න බලාගෙන ඉන්න එපා. අඹවල එහෙම කුමි සහ පලිබෝධ සහ රෝග කියන එක පාලනය කරන්න ඕනේ අඹ ගහ දළු දාන අවස්ථාවේ සිට. එතකොට මල් සහ ගෙඩි හැදෙන අවස්ථාවේ ඔවුන්ගේ ගහණය ඉතාම අඩුයි. එතකොට ඒවට එන හානි අඩු වෙනවා. මෙතෙන්දී අපි කප්පාදු කරලා පොහොර දැම්මට පස්සේ සති දෙකක් තුනක් ඇතුළත ගහේ දළු දාන්න පටන් ගන්නවා. මේ දළු දාන්න පටන් ගන්න අවස්ථාවේදීම ඔබ එක්වර නිවීරනාශකයක් සහ කෘමිනාශකයක් ගහට යොදන්න ඕනේ. ඒ දවස් 7ක වගේ පරතරයක් තියලා දළු දාන අවස්ථාවේදීම දල්ල සතු පාටට තියෙන අවස්ථාවේදීම නිවීරනාශකයක් යොදලා ඊට සතියකට පස්සේ අඹ කීඩෑවට සහ සුදු මැස්සා තව අපි කියනවා මීලිබක් කියලා පිටි මකුණා. එතකොට කොරපොතු කෘමිය. ඔය වගේ ඔය හැම කෘමියටම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගහට එන්නේ දළු දාන වෙලාවේ. ලෙඩත් එහෙමයි. දළු දාන වෙලේ තමයි ඉස්සෙල්ලම ගහට එන්නේ. ඒගොල්ලන්ගේ ආහාරය වෙන්නේ දළු. ඒ නිසා දළු දාන වෙලාවේ තමයි මේගොල්ලන්ගේ ගහණය අඩු කරන්න අපිට අඩු කළ යුතු අවස්ථාව. ඒ නිසා දළු දාන අවස්ථාවේ හොඳට මතක තියාගන්න කෘමිනාශකයක් සහ දිවීරනාශකයක් හොඳින් මුළු ගහම තෙමෙනසේ කඳත් එක්කම තෙමෙනසේ යොදන්න ඕනේ. හොඳයි මංගල මහත්මිය ඔබතුමිය අපිට ඉතාම පැහැදිලිව සඳහන් කරා අඹ භෝගය සම්බන්ධයෙන් කොහොමද පළතුරු අස්වැන්න නෙලා ගත්තට පස්සේ අඹ ශාකයේ හොඳ පැවැත්මක් සඳහා අපි කටයුතු කළ යුතු වන්නේ අඹ නෙලා ගන්න අවස්ථාවේ පටන්ම අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔබතුමිය ඉතාම හොඳින් පැහැදිලි කරලා දුන්නා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට. හොරණ කනන්විල පළතුරු පරීක්ෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂි කර්මාධ්‍යක්ෂ මංගලා අගල කුඹුර මහත්මියට බොහොම ස්තුතියි ඔබතුමියට. බොහොම ස්තුතියි. උදේ 8යි විනාඩි 37යි දැන් වෙලාව. ඔබ එක්ව සිටින්නේ කඳුරට ගුවන්විදුලියේ අස්වැන්න ගුවන්විදුලි වැඩසටහන සමග. කෘෂිකාර්මික වැඩසටහන් වලට සවන් දෙන හිතවත් ශ්‍රාවකයනි, මෙන්න ඔබට තවත් වැදගත් පණිවුඩයක්. ගුවන් විදුලි වැඩස්ටාන් වලින් ඔබ දැනගන්නා මේ තොරතුරු වලට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වරින් වර නිකුත් කරන නවතම කෘෂි තොරතුරු ලබා ගැනීම සඳහා ඔබත් ලියාපදිංචි වන්න. මේ සඳහා 1920 දුරකථන අංකයෙන් කෘෂි උපදේශන සේවාව අමතා අංක 5 ඇතුළත් කරන්න. අහසින් වැටෙන දියපොදින් පොළොවෙන් සැදුණු සරු පසින් හිරුගෙන් ලැබෙන රැස් දහරින් ජීවය ලබා හේන් කොටා කෙත් වපුරා රටම අස්වැද්දූ පරපුරක උරුමය ලද අප පාරම්පරික ඥානයත් තාක්ෂණික දැනුම් සම්භාරයත් එකට එක්කොට තිරසාර හෙටක් වෙනුවෙන් පෙළගැසෙනා ගුවන් විදුලි හෝරාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකය සමග ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය එක්ව ගෙනෙනා
කෘෂි කාර්මික වැඩසටහන 7.3 107.5 90.1 තරංග මාලාවන්ගෙන් SLBC මොබයිල් ඇප් සහ රේඩියෝ ගාඩන් ජංගම දුරකථන යෙදවුම් ඔස්සේ. හොඳයි ඔබ එක්ව සිටින අස්සන්න සමගින් උදේ 8යි විනාඩි 40යි දැන් වෙලාව. අස්සන්නට අද අපි මාතෘකාවක් විදිහට තෝරාගත්තේ පළතුරු සරු පළදාවකට පෙර සූදානම. අපි අද අස්සන්නට සම්බන්ධ කරගන්න දෙවන සම්පත්දායිකාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හොරණ කණන්විල පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ නිලන්ති ශිරෝමාලි මහත්මිය අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නවා. ආයිබෝවන් සුබෝදෑසනක් ඔබතුමීට. ආයිබෝවන් සුබෝදෑසන. හොඳයි නිලන්ති ශිරෝමාලි මහත්මිය මේ දවස්වල අපිට දැක බලාගත හැකි තවත් ඊටාම වැඩි වශයෙන් අස්වැන්න ලැබිලා තියෙන සරු පළදාවක් ලැබිලා තියෙන පළතුරු භෝගයක් තමයි රඹුටන්. රඹුටන් පිළිබඳ කතා කරද්දී රඹුටන් අස්වැන්න නෙලාගත්තට පස්සේ නැත්නම් නෙලා ගන්න අවස්ථාවේ ඉඳන්ම අපි මොන වගේ කාරණා ගැනද වැඩි වශයෙන් සැලකිලිමත් විය යුත්තේ? ඔව් මම හිතන්නේ රඹුටන් කියන්නේ අපේ රටේ කියන්නේ බාල මහලු තරුණ හැමදෙනාම එකසේ ප්‍රිය කරන පළතුරක් නිසා හැම දෙවත්තක්ම වගේ හැමෝම හිතව ගන්න ගොඩක් වෙලාට උනන්දුවක් දක්වනවා. ඒ වගේම තමයි දැන් මේකෙදි හැම දෙවත්තකම හිටෙව්වට අපි ඒකේ සරු අස්වැන්න දිගින් දිගටම බලාපොරොත්තු වෙනවා නම් අපි ඒකේ කප්පාදුව තමයි ඉතාම වැදගත් වෙන්නේ. සම්පූර්ණ කප්පාදුව කියලා අපි මූලිකව හැඳින්වුවොත් ඒකෙදි කරන්නේ ශාකයට හොඳින් ආලෝකයේ වාතාශ්‍රය ලැබෙන පරිදි අනවශ්‍ය අතු ටික ඉවත් කිරීම. එතකොට අනවශ්‍ය අතු කියලා අපි මේකෙන් අදහස් කරන්නේ දැන් අපි තුන් සම්පූර්ණ විශාල අස්වැන්නක් අපි දැන් රම්පන් ගෙඩි වලින් පිරුණු ගහ ගෙඩි ඉවරුණෙන් පස්සේ ඔන්න මේ වෙනකොට අපිට දකින්න පුළුවන් ගහ ගොඩාක් දුරවල තත්ත්වයේ තියෙනවා. ඒ කියන්නේ ගහෙන් ඊළඟ වතාවේ සරු අස්වැන්නක් ගන්න පුළුවන්ද කියලා අපිට හිතා ගන්න බෑ. ඒක නිසා දැන් ඊළඟ වතාවේ සරු අස්වැන්නක් ගන්න නම් ඒ ගහ හොඳින් කප්පාදු නඩත්තු කටයුතු අපි සිදු කරන්න ඕනේ. කප්පාදු කරනකොට රඹුටන් වල අස්වැන්න නිරාගත්තෙන් පස්සේ අපි දන්න ගෙඩි පොකුරත් එක්ක සමහර ඇතැම් අවස්ථාවලදී අපි කඩනකොට ගෙඩි පොකුර පිටින් කඩනවා. එතකොට විශේෂයෙන් අටකොටස වෙනම කපන්න අවශ්‍ය නැහැ. නමුත් එවැනි මේ ගෙඩි පොකුර පිටින් කපල නැති අවස්ථාවක ගෙඩි නටු කෙලවර ඉඳන් කොළ දෙකක් මට්ටමින් අපි කපාවල ඉවත් කරන්න ඕන එක. ඒ වගේම ලියරිකිලි කියලා තියෙන ලියරිකිලි කියන්නේ ගහේ මැදින් ඉහළට සරුවට වැවෙන අතු වගේක්. ඒ අතු අයින් කරන්න ඕන. ඒ අතු අයින් කිරීම බලාපොරොත්තු වෙන මොකද ශාකයේ පෝෂණයේ අතු වලට විශාල වශයෙන් ඇට ගන්නවා. එතකොට මම හිතන්නේ ඊළඟ වතාවේ අස්වැන්න ලබා දෙන අතු ප්‍රමාණය අපිට අඩු වෙනවා. ඒ වගේම මෙරී ගිය අතු අපි අයින් කරන්න ඕනේ. මෙරී ගිය අතු වල සාමාන්‍ය ගහට හානි කර ජීවීන් වාසය කරන්න පුළුවන්. ඒක නිසා මෙරී ගිය අතු ඒ වගේම බිම ගෑවෙන අතුත් අපි අයින් කරනවා. බිම ගෑවෙන අතු මගින් ශාකයට කඩි කුඹු වගේ තත්තු මගින් මේ හානි කර ලෙඩ රෝග බෝ කරන සත්තු ශාකයේ මතට යනවා. ඒක නිසා ආලෝකයේ වාතාශ්‍රය ලැබීමටත් ඒක බාධාවක් වෙනවා. ඒ නිසා අපි බිම ගෑවෙන අතු ඉවත් කරන්න ඕනේ. එතකොට ආලෝකයේ වාතාශ්‍රය ලැබෙන විදිහට ගහට එකිනෙක අතිපිහිට වෙන අතු අනවශ්‍ය හේතුම අයින් කරයින් පස්සේ දැන් අපි බලාපොරොත්තු වෙන ඊළඟ වතාවේ අස්වැන්න ගන්න අලුත් අතු වර්ධනයේට අවස්ථාව සැලසෙනවා. හොඳයි නිරන්තේ ශිරෝමාලි මහත්මිය දැන් ඔබතුමිය කිව්ව කාරණේ විශේෂයෙන් මේ ශාක කප්පාදුවේදී අපි වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු කාරණා පිළිබඳ කතා කළා. දැන් ඒතකොට ඉදිරි අස්වැන්න සාර්ථක කරගන්න නම් ඒ සඳහා අවශ්‍ය කරන පෝෂණය ලබා දීමේදී අපි මොන වගේ කාරණාද එතෙන්දී වඩාත් අවධානයට ලක් කළ යුතු වන්නේ? ඔව් දැන් අපි මහා පරිමාණයෙන් අභාව කරන දිගින් දිගටම දැන් ඒ කියන්නේ පෝෂණයේ පසෙන් උයාගෙන තියෙන නිසා මේ පසේ පෝෂණය අඩුයි. ඒ නිසා රසායනික පොහොර වලට එතම අවස්ථාවදී යන්න වෙනවා. නමුත් අපි ගෙදරක තියෙන ගස් කීපයකදීම රසායනික පොහොර වලට විශේෂයෙන් යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද ගෙදරක තියෙන අපි හිතමු දිරපු කොළ රොඩු අපි එකතු කරලා ඒ වගේ දේවලින් අපි කොම්පෝස්ට් එකක් හදා ගන්නවා නම් නැත්නම් දිරපු කොළ රොඩු ගහවට ආසන්නයේ වැටෙනවා නම් අපිට විශේෂයෙන් පොහොර කියලා දාන්න ඕනේ. වැදගත් වෙන්නේ විශේෂයෙන් කප්පාදුවෙන් පස්සේ ශාකයේ කාබනික පොහොර ඒදීම වැදගත් වෙනවා. ඒ කාබනික පොහොර කියන්නේ අපි හිතමු හොඳින් දිරාගේ බොම ඒ වගේම කොම්පෝස්ට් පොහොර ගහේ මුල ඉඳන් අඩි 1කමාරක් විතර ඇති ගහ වටේ යොදන්න පුළුවන්. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ඊළඟ වතාවේ හොඳින් අතු වර්ධනය කරගන්න. මොකද ශාකයෙන් දැන් මේකනේ තමන්ගේ දෙනක වර්ධන අවස්ථාව ඉවදි කරලා ඊළඟට වතාවේ අස්වැන්න දෙන්න නම් ශාකයේ තමන්ගේ
ආයි වර්ධක වර්ධන අවස්ථාවට ලං වෙන්න ඕනේ. ඒ වර්ධක වර්ධන අවස්ථාව සාර්ථක වුණාම තමයි ඊළඟ වර්ධන අපිට අස්වැන්න වැඩි වෙන්නේ. ඒක නිසා කාබනික පොර යොදන්න ඒ වගේම කාබනික පොර දිගින් දිගට යොදන්න එපා. ඡාකේ මල් අස්වැන්න එන කාලයක් තියෙන සාමාන්‍ය මේ පළාත් කරන ජනවාරි පෙබරවාරි වෙනකොට නැවත වතාවක් අර අලුත් අතු වල මල් එනවා. අන්න ඒ කාලෙදි අපි පොරියදීම නවත්තනවා. හොඳයි නිලන්ති මහත්මිය දැන් රඹුටන් අස්වැන්න නෙලා ගත්තට පස්සේ ඔබ මේ කාරණා පිළිබඳව වැඩි අවධානය යොමු කළොත් ඊළඟ කන්නේදිත් හොඳ අස්වැන්නක් ගන්නට පුළුවන් වේවි. අඛණ්ඩ පැවැත්මක් රඹුටන් ශාකයේ පවත්වා ගන්නට හැකියාව ලැබේවි. බොහොම ස්තුතියි ඔබතුමියට. අපිත් එක්ක එකතු වුණේ අද හොරණ කණන්විල පළතුරු පරීක්ෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ නිලන්ති ශිරෝමාලි මහත්මිය. බොහොම ස්තුතියි ඔබතුමියට. හරි බොහොම උදේ 8යි විනාඩි 45යි දැන් වෙලාව ඔබ එක්ව සිටින්නේ අස්වැන්න සමග. කෘෂිකාර්මික වැඩසටහන් වලට සවන් දෙන හිතවත් ශ්‍රාවකේනි. මෙන්න ඔබට තවත් වැදගත් පණිවුඩයක්. ගුවන් විදුලි වැඩස්ටහන් වලින් ඔබ දැනගන්නා මේ තොරතුරු වලට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වරින් වර නිකුත් කරන නවතම කෘෂි තොරතුරු ලබා ගැනීම සඳහා ඔබත් ලියාපදිංචි වන්න. මේ සඳහා 1920 දුරකථන අංකයෙන් කෘෂි උපදේශන සේවාව අමතා අංක 5 ඇතුළත් කරන්න. අහසින් වැටෙන දිය පොදින් පොළොවෙන් සැදුණු සරු පසින් හිරුගෙන් ලැබෙන රැස් දහරින් ජීවය ලබා හේන් කොටා කෙත් වපුරා රටම අස්වැද්දූ පරපුරක උරුමය ලද අප පාරම්පරික ඥානයත් තාක්ෂණික දැනුම් සම්භාරයත් එකට එක්කොට තිරසාර හෙටක් වෙනුවෙන් පෙළගැසෙනා ගුවන් විදුලි හෝරාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකය සමග ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය එක්ව ගෙනෙනා කෘෂිකාර්මික වැඩසටහන 107.3 107.5 90.1 තරංගමාලාවන්ගෙන් SLBC මොබයිල් ඇප් සහ රේඩියෝ ගාඩන් ජංගම දුරකථන යෙදවුම්. අස්වැන්නට අපි දැන් සම්බන්ධ කරගන්නට සූදානම් හොරණ කණන්විල පළතුරු පරීක්ෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඉන්ද්‍රාණි කළුබෝවිල මහත්මිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් අද අපි කතා කළා මුලින්ම අඹ අස්වැන්න නෙලා ගත්තට පස්සේ කොහොමද අඹ ශාකය අඛණ්ඩ පැවැත්මක් උදෙසා හොඳින් නඩත්තු කරන්නේ කියලා. ඊළඟට රඹුටන් පිළිබඳ කතා කළා. දැන් අපි සූදානම් ඉන්ද්‍රාණි කළුබෝවිල මහත්මියත් එක්ක කතා කරන්න ශාකයක ස්වරූපයෙන් වැඩෙන්නේ නැති වැලක් විදිහට තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ පැෂන් භෝගය. එහි කප්පාදුව සම්බන්ධයෙන් අපි විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණා තියෙනවා. මේ වැල් දොඩම් එහෙම නැත්නම් පැෂන් ෆෘට් සම්බන්ධයෙන්. අපි ඒ ගැන කතා කරමු ඉන්ද්‍රාණි මහත්මිය. අයිබෝන් සුබෝදෑසන කපිතුමේට. ඔව්. දැන් පැෂන් ෆෘට් එහෙම නැත්නම් වැල් දොඩම් අපි ගත්තාම වැලක් විදිහට මේ සාමාන්‍ය කම්බියක තමයි ඒක පුණුව කරගෙන යන්නේ. ඒතකොට ඇත්තටම මේ කප්පාදුවට කලින් ගොවි මහතුරු ගොඩක් අය දන්නවා අපි වැල පුහුණුවක් කරනවා. ඒ කියන්නේ කම්බි යදිගේ දෙපසට වැල පුහුණු කිරීමක් කරලා ඒකෙන් පහලට ගන්න පාර්ශ්වික අතුවල තමයි මල් සහ ගෙඩි හැට ගන්න කියන එක ගැන ගොවි මහතුරු දැනුවත්. එතකොට නමුත් මේකෙදි මේ පැෂන් ෆෘට් වල අපි කප්පාදු කරලා ඒකෙන් ගන්න අලුත් අතු ප්‍රමාණය මත තමයි ඇත්තටම හැම වෙලාවෙම පැෂන් ෆෘට් වලක අස්වැන්න රඳා පවතින්නේ. ඒක නිසා කප්පාදුව කියන එක වැල් දොඩම් වල ගොඩක් වැදගත්. ඒත් එක්කම වැල නිසියාකාර කලින් පුහුණුවක් කරලා තියෙන්න ඕන අර අපිට අවශ්‍ය අතු ගාන ලැබෙන පරිදි හොඳ අස්වැන්නකට ළඟා වීමට. ඒකෙදි මේ සැලකිලිමත් විය යුතු කරුණ තමයි අපි මල් හෝ ගෙඩි හැටගත්ත පරණ අතු වල නැවත කවදාවත් එතන ආපහු මල් හැට ගැනීමක් හෝ ගෙඩි හැට ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒ අත්ෙන් ඇති වෙන අලුත් අත්තකින් තමයි ආපහු මල් හෝ ගෙඩි හටගන්නේ. ඉතින් ඒක නිසා අර අතු වැලට අනවශ්‍ය පරිදි එකතු වෙවි වැලේ මේ
අර කොළ දාව වැඩිවීමක් විතරයි වෙන්නේ පරණ අතු ඉතිරි කිරීම. ඒක නිසා පැරණි අතු ඒ කියන්නේ පැරණි අතු කියන එකෙන් අදහස් කරන්නේ මල් හෝ ගෙඩි අටගත් අතු ඒවා ඉවත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා වැලේ කොළ දාව නිසි පරිදි පවත්වාගෙන යන්න. ඒත් එක්කම අර අනවශ්‍ය කොළ ගහට එකතු වුණොත් වැලට එකතු වුණොත් ඒකෙදි ඒක ඇතුලේ කෘමි පලිබෝධ ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම වැලට නිසියාකාර ආලෝකය ලැබීම නතර වෙන්න පුළුවන්. ඒක නිසා පැරණි අතු ඒ කියන්නේ මල් හෝ ගෙඩි අතගත් අතු ඉවත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒතකොට මේකෙදි සාමාන්‍යයෙන් ගොවි මහත්තුරු දන්නවා අපි ඒ අත්තේ කොළ දෙක තුනක් ඉතුරු වෙන පරිදි පරණ අත්ත කපලා අයින් කරනවා කියන එක. නමුත් ඒකේ මේ මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති අපිට දිගටම පළදාව නොකඩවා පවත්වාගෙන යන්න නම් අපිට පුළුවන් මේ කප්පාදුව කියන එක නිතරම කරන්න. ඒ කියන්නේ භෝගේ මුළු අස්වැන්නම අරගෙන ඉවර වෙලා මුළුමනින්ම වැඩ කපලා අයින් කරනවට වඩා එක එක අවස්ථාවලදී කියන්නේ වැලේ සමහර අත්තක ගෙඩි තියෙනකොට සමහර අත්තක් ගෙඩි හැදිලා ඉවර වෙන්න පුළුවන්. එතකොට එන්නේ ඉවර වුණු අත්ත කපා ඉවත් කිරීමෙන් නැවතේ අත්තෙන් මල් හට ගන්න අත්තක්ම ඇති වෙනවා. එතකොට ඒකෙදි මම සඳහන් කරන්න කැමති විශේෂ දේ තමයි දැන් අපි සාමාන්‍යයෙන් ගහේ මුළු අස්වැන්නම අරගෙන අතු කප්පාදුව කළාට පස්සේ අලුතෙන් අතු ඇති වෙනවා. නමුත් ඒකෙදි යම්කිසි කාල සීමාවක් ගොවි මහත්තුන්ට සිද්ධ වෙනවා බලාගෙන ඉන්න මල් නැවත හට ගන්න. නමුත් අපි අර මල් හෝ ගෙඩි පවතින අවස්ථාවේදීම මල් ඉවර වෙච්ච අතු වල කපලා ඉවත් කිරීමෙන් නැවත ඇති වෙන අතු මල් සමගම හට ගැනීම නිසා ඒ අත්ෙන් නැවත අපිට නොකඩවා අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා එන්නේ කාරණේ ගැන සැලකිලිමත් යුතු දෙයක් විදිහට මම සඳහන් කරනවා. හොඳයි ඉන්ද්‍රාණි මහත්මිය දැන් ඒත් එක්කම අපි දැන් කප්පාදුව ගැන කතා කරනකොට අමතරව වැල්දොඩම් ශාකයේ අස්වැන්න නෙලාගත්තට පස්සේ හි පෝෂණය සම්බන්ධයෙන් අපි විශේෂයෙන් කිසියම් කාර්යයක් කළ යුතු වෙනවද ඉදිරියේදී තවත් හොඳ අස්වැන්නක් ලබා ගන්නට නම්? ඔව් ඇත්තටම දැන් වැල්දොඩම් කියන්නේ අපි නිතරම අස්වැන්න නෙලා ගන්න භෝගයක්නේ. ඒ කියන්නේ නිතරම අපි වැලෙන් ඒකේ උරාගත් පෝෂණ කොටස් ටික අයින් කරනවා. ඒ නිසා නොකඩවා එකට පෝෂණය සැපයීම වැදගත් වෙනවා. ඒතකොට මේකෙදි ඇත්තටම මේ අපි සැලකිලිමත් වෙනවා. දැන් ඇත්තටම මේ සාමාන්‍ය පවතින පෝර හිඟතාවයේ ඒක නිසා ගොවි මාතෘ ගොඩක් වෙලාවට පෙළඹෙනවා මේ කාබනික පෝර ගොඩක් මේ වැල් වලට යොදන්න. නමුත් ඒක ඇත්තටම ගත්තොත් පැෂන් ෆෘට් වල ගොඩක්ම අපි නයිට්‍රජන් පෝර හෝ කාබනික පෝර ගොඩාක් යෙදීම නිසාවෙන් වැලේ කොළදාව වැඩි වෙනවා. අර මල් හට ගන්න ප්‍රමාණය ටිකක් අඩු වෙන ගතියක් තියෙනවා. ඒක නිසා ඒකෙදි සැලකිලිමත් වෙනවා. මේ අනවශ්‍ය පරිදි ගහට කාබනික පොහොර හෝ නයිට්‍රජන් පොහොර දැමීමෙන් වැළකෙන්න ඕන. ඇත්තටම ඒතකොට අපි නිර්දේශිත පොහොර මිශ්‍රණය හොයාගන්න තියෙනවා නම් ඇත්තම යෙදීම වැදගත්. සාමාන්‍යයෙන් අපි කියන්නේ මාස 4කට වරක් ගහකට යූරියා TSP හෝ රොක් ෆොස්ෆේට් හරි MOP මිශ්‍රණය යොදන්න කියලා. ඒක සාමාන්‍යයෙන් මම සඳහන් කරනවා නම් වැලකට යූරියා ග්‍රෑම් 45ක් රොක් ෆොස්ෆේට් ග්‍රෑම් 80ක් සහ MOP ග්‍රෑම් 40ක් වගේ පරිදි මේ මිශ්‍රණය එක වැලකට යෙදෙන පරිදි දාන්න ඕන. ඒතකොට මේක ඇත්තටම යොදන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒක තමයි අර අපිට තියෙන සමතුලිතතාවයෙන් මේ පෝෂක ද්‍රව්‍ය තියෙන මිශ්‍රණය. ඒතකොට ඒකෙදි අර කොළදාව සහ මල් හට ගැනීම පිළිබඳ ඒ තරම් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් අර දැන් අපිට මොන හරි පෝර හිඟතාවයක් තියෙන වෙලාවට එක තියෙන පෝර జాතියක් ඉදීමේදී සමහර වෙලාවට ඔය මම කියන ගැටලුව එන්න පුළුවන්. ඒක නිසා සැලකිලිමත් වෙන්න. ඔයගොල්ලන්ගේ වැල් ඕනෑවට වැඩිය කොළ පාට වෙලා එහෙම නැත්නම් කොළ වැඩිපුර හැදිලා ඉක්මනින් වේගෙන් වර්ධනය වෙනවා නම් එතනදී අර දාන නයිට්‍රජන් පොහොර හෝ කාබනික පොහොර ටිකක් අඩු කිරීමක් සිද්ධ කරලා අනවශ්‍ය වැල් ඒ කියන්නේ අනවශ්‍ය විදිහට බිම දිගේ දුවන්න තරම් වේගෙන් වැඩෙනවා නම් ඒක කපලා ඉවත් කරලා වැල ආපහු සැරයක් හදා ගන්න වෙනවා මල් එන තත්ත්වෙට. එතකොට නමුත් කප්පාදුවකින් පස්සේ ඇත්තටම පොහොරේ දීම වැදගත් වෙනවා. ඒක නිසා මම කියපු නිර්දේශිත පොහොර මිශ්‍රණය හෝ පවතින පොහොර මිශ්‍රණයක් Tamange වැල් වල වර්ධනය ගැන සැලකිලිමත් වෙලා යොදන විදිහට කියන්න පුළුවන්.
හොඳයි ඉන්ද්‍රාණි මහත්මිය මේ දැන් ඇත්තටම අද අපේ ප්‍රධාන මාතෘකාවේ අරමුණ වෙන්නේ අස්වැන්න ලිලිමින් අනතුරුව පළතුරු ගස් කප්පාදුව. කෙසේ නමුත් අපිට පැෂන් වලදී මෙහිදී විශේෂ අවස්ථාවක් දෙන්නට වෙනවා. අර අනික් ශාකමය පළතුරු කප්පාදුව වලට අමතරව මම මේ අහන ප්‍රශ්නය මේ අස්වැන්න නෙලා ගැනීමෙන් පස්සේ කියන කාලයටම සම්බන්ධයක් නෙවෙයි. අපිට මද වේලාවක් තිබෙන නිසා විනාඩි දෙක තුනකින් වගේ අපිට පැහැදිලි කිරීමක් කරගන්නට පුළුවන් නම් හොඳයි. අපි දන්නවා පැෂන් බොහෝ ගෘහස්තව වගා කරනකොට, ගෙවතුවල වගා කරනකොට ස්වභාවික ගහක් දිගේ යන්නට අරිනවා. තාමත් අතුපතර වීදිලා වැල් ගොඩාක් බැඳිච්චි කොළදාව වැඩි වැලක් විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ. සමහරට අභ්‍යන්තරයට අවුවත් වැටෙන්නේ නැති තරම්. සමහරට වැටවල් දිගේ යනවා, වැලට ඕන විදිහට යනවා. හැබැයි අපි දන්නවා පැෂන් වලින් ඉහළ ප්‍රතිඵල නෙලා ගැනීම සඳහා එය සිටුවීමේ අවස්ථාවේ සිටම යම් කිසි ආකාරයකින් රිකිලි වර්ධනයක් සිදු කිරීමට යම් පාලනයක් ඇති කිරීමට ක්‍රමවේදයක් තිබෙනවා. අපි මේ ගැන මේ සමහර වෙලාවට ගෙදර පැෂන් වලක් අපි හිතමුකෝ ගොඩක් වැබුණු එක්කෙනෙක් ඉන්නවා කියලා. එයාට මේ පරතරය පවත්වාගෙන යන්න බැරි වෙයි. ඒක නිසා එහෙම වැලක් තියෙනවා නම් අකීකරු විදිහට ඇතිතරම් වැල් එහාට මෙහාට පැටලිච්ච වෙලක් තියෙනවා නම් ඔබතුමී පොඩි උපදේශයක් දෙන්න මේකේ මේ පළදරන අංකුර වර්ධනය කරගෙන මෙන්න මෙහෙම වැඩක් කරොත් හොඳයි කියලා. ඒකෙදි ඇත්තටම මේ වැදගත්ම වෙන කාරණේ තමයි දැන් ෆැෂන් වැලේ අපි මල් හැදෙන අතු වලට ආලෝකය වැටෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඒකෙදි අදහස් කරන්නේ දැන් ඉරේලිය පවතින තැනක ගහ තිබීම නෙමෙයි අර ඉරවැස් කිරණ වදින්න ඕනේ ගහේ අතු වලට. එතකොට තමයි ඒකේ මල් හට ගැනීම උත්තේජනීය වෙන්නේ. ඒක නිසා දැන් එහෙම අනවශ්‍ය විදිහට පැටලිලා ගොඩාක් ඉතිච්ච වැලක නම් අපි කරන්න ඕන දේ තමයි අර දැන් වේගෙන්ම වැඩිලා ගිහිල්ලා තියෙන වර්ධනය ගොඩක් වැඩි වෙලා තියෙන අතු තියෙන ඒ වගේ ඒවා කපලා අයින් කරන්න. සාමාන්‍යයෙන් බාගෙට වගේ එදින් කෙනේ අතු කීපයක් ඉතුරු කරලා ඒ ප්‍රධාන වැල් වලින් හැම වෙලාවෙම පාර්ශ්වික අංකුර ඇදෙනවා. ඒතර ඒ වයින් කීපයක් ඉතුරු කරලා අර ප්‍රධාන වැලේ අනවශ්‍ය විදිහට ගිහිල්ලා තියෙන අතු ඉවත් කරලා වැලට ඒ තියෙන ඉතිරි වෙන අතු ටිකට හොඳට ආලෝකය ලැබෙන්න සලස්වන්න. එතකොට මල් අංකුර හට ගැනීම සිද්ධ වෙනවා. ඒතකොට ඒකෙදි මේ දැන් ගොඩක් ඒ වැල් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා ගහක් එහෙම නැත්නම් උසට තියෙන මොකක් හරි ව්‍යුහයක් දිගේ ඉහළට නැගීම සිද්ධ වෙනවා. දැන් ඒකෙදිම ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් ගහ වැඩෙන්නේ ආලෝකය හොයාගෙන. ඒ කියන්නේ ආලෝකයේ වැටෙන කොහේදී හරි තමයි ඒකට මල් හට ගැනීම වෙන්නේ. ගොඩක් වෙලාවට දැකලා ඇති ගහක උඩ මුදුනේ වියනට යනකන් ගිහිල්ලා වියන උඩ තමයි මල් හට ගැනීම සිදු වෙන්නේ. ඒ කියන්නේ හොඳටම ආලෝකය අවශ්‍ය වෙනවා අතු වලට. ඒක තමයි මම අදහස් කරන්නේ. ඒක නිසා Tamanට අත්වන්න ගන්නත් පහසු වෙන විදිහට උසකින් හොඳට ගහට කියන්නේ වැලට අතු වලට ආලෝකය වැටෙන පරිදි සකස් කරන්න. යාවට තෙවන තියෙනවා නම් අයින් කරන්න. ඒකම වයලේ එකිනෙකට පැටලිලා තියෙන ගොඩක් වේගෙන් වැඩිලා තියෙන අතු අයින් කරලා අනිත් ඉතිරි කරන අතු වලට හොඳට ආලෝකය ලැබෙන පරිදි වැල සකස් කිරීම තමයි වැදගත් වෙන්නේ. හොඳයි ඉන්ද්‍රාණි මහත්මිය දැන් අපි වැල් දොඩම් ගැන ඔය විදිහට කතා කළා. ඊට අමතරව දැන් අපි පළතුරු පිළිබඳ කතා කරද්දී සිට්‍රස් කුලයේ පළතුරු විශේෂයෙන් දොඩම්, දෙහි, ජමනාරං මේ වගේ සිට්‍රස් පවුලේ ශාකවල අස්වැන්න නෙලාගත්තට පස්සේ කොහොමද ඒ නඩත්තු කටයුතු නිවැරදිව සිදු කරන්නේ? රෝගවල මෙහෙමයි. සිට්‍රස් රෝගවල ඇත්තටම අපි අස්වැන්න නෙලීමේදීම ඊළඟ අස්වැන්න පිළිබඳව සැලකිලිමත් වී වෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ආරන් දොඩම් ගෙඩියක් කපනකොට ගොඩක් වෙලාවට සිරිතක් තියෙනවා. අර නටුවත් එක්ක කොළ දෙක තුනක් කපලා අයින් කරගන්න සිරිතක්. ඒක ඇත්තටම අර කපා ගන්න අස්වැන්නේ නිකන් නැවුම් බව රඳා පවතින වගේ අර කොළ දෙක තුනකුත් එක්ක තමයි ගෙඩිය කපන්නේ. ඒක ඇත්තටම ඊළඟ අස්වැන්නට බලපානවා. ඒ කියන්නේ ඒකට හොඳ නැහැ. ඒ කියන්නේ අර නටුව එක්කම ඉහළින් තියෙන කොළ 4-5 ළඟින් තමයි ඊළඟ වාරයට මල් හටගන්නේ. එතකොට අපි ඒ කොටස ඉවත් කරනවා කියන්නේ ගහතේ මල් එහෙම නැත්නම් ගෙඩි අහිමි වෙනවා. ඒ නිසා නාරන් දොඩම් අස්වැන්න නෙලීමේදී සැලකිලිමත් වෙන්න ගෙඩියේ නටුවත් ගහට ඉතිරි වෙන විදිහට ගෙඩිය අතරින්ම නටුව කපලා ගෙඩිය නෙලා ගන්න. ඒකෙන් අපි ඉතිරි කරන්නේ ඊළඟ මේ අස්වැන්නට බලපාන කොළ කිහිපය තමයි ගසට. ඒතර ඒක ඇත්තටම සිට්‍රස් කියන්නේ සිට්‍රස් කුලේ ඒවා ගොඩක්ම ගොවි මහතුරු වගා කරන්න දොඩම් නාරං ඒ වගේ දේවල් දෙහි ඒ වගේ ඒවා අස්වැන්න නෙලීමේදී මේක පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඒතර මීට අමතරව නාරන් දොඩම් වල මේ සාමාන්‍යයෙන් අපි විශේෂ කප්පාදුවක් කියලා කරන්නේ
රෝගී අතු ඒකම දිය රිකිඩි කියන්නේ අර කඳේ පහළ ඉඳලා ඍජු ඉහළට වේගෙන් වැඩෙන අතු ඒකම ග්‍රාහක අතු බද්ධ පැලයක් නම් අර ඒකේ බද්ධ සංදියට යටින් ඇති වෙන අතු ඒ වගේ දේවල් තමයි ඉවත් කිරීම සිද්ධ කරන්නේ. ඒ වගේම වැදගත් සිත්‍රස් ගහක මල් හට ගන්න අතු වලට ඒකෙදිත් හොඳින් ආලෝකය ලැබීම අවශ්‍ය වෙනවා. ඒතර මේකෙදී මේ ගස් ආලෝකය හොඳින් ලැබෙන ස්ථානයක අපි මුල සිටම පැවතීම අත්‍යවශ්‍ය වෙනවා. ඒකම ගහේ එකිනෙකින් ඒකට අපි කියන්නේ අන්‍යෝන්‍ය සෙවණ කියලා. එහෙම ලැබෙන අතු ඒ වයින් කිහිපයක් ඉවත් කිරීම සුදුසු වෙනවා. ඒතකොට මේකෙදිත් ඇත්තම සැලකිලිමත් විය යුතු වෙනවා මේ සිත්‍රස් ශාකවල සාමාන්‍යයෙන් අස්වැන්න ඒකේ පවතින කොළ සංඛ්‍යාව මත ගොඩක් වෙලාවට තීරණය වෙනවා. ඒ කියන්නේ අපි ගහට හොඳ කොළ දාවක් ඉතිරි කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා වෙනත් භෝගවල වගේ ගොඩාක් අතු ඉවත් කිරීම සිත්‍රස් ශාකවලට එහෙම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා අර මම කලින් සඳහන් කර පරිදි අර රෝගී අතු එහෙම නැත්නම් දියරි කිඩි ග්‍රාහක අතු ඒ වගේ දේවල් පමණක් ඉතිරි කරලා අර අපි අස්වැන්න නෙලීමේදීත් අර විදියට කරලා සිත්‍රස් ශාකය හොඳින් නඩත්තු කරගන්න අවශ්‍ය වෙනවා. ඒකම ඒකෙදි අදහස් කරන්නේ ගහට මේ අනවශ්‍ය පරිදි අතු ඉතුරු කරන්න කියන එක හොඳින් ආලෝකයේ වැටෙන පරිදි ගසේ ව්‍යුහය අර අනවශ්‍ය අතු අයින් කරලා පවත්වාගෙන යාම වැදගත් වෙනවා. හොඳයි දෙහි දොඩම් ජමනාරං මේ වගේ සිට්‍රස් කුලේ පළතුරු වගා කරන ගෙවතු වගා මට්ටමින් හෝ ව්‍යාපාර මට්ටමින් වගා කරන කාටත් මේ කරුණු බොහොම ප්‍රයෝජනවත් වේවි. ඉන්ද්‍රාණි කලබෝවිල මහත්මිය අපි ඔබතුමීට බොහොම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට. හොරණ කණන්විල පළතුරු පරීක්ෂණ සංවර්ධන ආයතනයේ සහකාර කෘෂි කර්මාධ්‍යක්ෂ ඉන්ද්‍රාණි කලබෝවිල මහත්මිය අපිත් එක්ක එකතු වෙන බොහොම ස්තුතියි ඔබතුමීට. අපි කෙටි විරාමයක් ලබා ගනිමු. අස්වැන්නේ අද අපි කතා කරමින් සිටින්නේ පළතුරු සරු ඵලදාවකට පෙර සූදානම සම්බන්ධයෙන්. පෙරවරු 9 පසුවේ විනාඩි 6යි ඔබ එකතු වෙලා ඉන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමගින් කඳුරට ගුවන්විදුලිය ඔබ වෙතගෙන එන අස්වැන්න ගුවන්විදුලි වැඩසටහන සමග අද අපි කතා කරමින් සිටින්නේ පළතුරු සරු ඵලදාවකට පෙර සූදානම පිළිබඳව. පෙර සූදානම කියලා කිව්වට අපි මීළඟ කන්නේදී වැඩි අස්වැන්නක් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා නම් අස්වැන්න නෙලා ගත්තට පස්සේ අපි අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවද කියන කාරණේ ගැනත් වැඩි අවධානය යොමු කරමින් අද සාකච්ඡා කරන්නේ. හොඳයි අපි දැන් සූදානම් අස්වැන්නට සම්බන්ධ කරගන්නට හොරණ කණන්විල පළතුරු පරීක්ෂණ සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සවින්ද්‍රි ජයසේකර මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අයිබෝන් සුබෝදෑසනක් සවින්ද්‍රි ජයසේකර මහත්මිය. සුබෝදෑසනක්. හොඳයි අපි අද මුලදී මතක් කළා ඔබට මේ පළතුරු වගාව සම්බන්ධයෙන් කතා කරද්දී බලපාන කෘමියෝදුරු ඒත් එක්කම පලිබෝධෝදුරු සම්බන්ධනොත් වෙනම අවධානය යොමු කරනවා කියලා. දැන් මීළඟ කන්නේදී සරු අස්වැන්නක් ලබා ගන්නට නිරෝගීව පළතුරු ශාක පවත්වා ගන්නට පොදුවේම කෘමීන් සහ රෝග පාලනයට අනුගමනය කළ හැකි සනීපාරක්ෂක පිළිවෙත්. අපි එතෙන්දී මොනවද විශේෂයෙන් අවධානයට ලක් කරන්නේ? සවින්ද්‍ර මහත්මිය. ඇත්තටම ගත්තොත් මේක හොඳම ප්‍රශ්නයක්. අපි නමුත් අපේ අවධානය අඩුවෙන්ම යොමු වෙන එකක් කියලා මම දකින්නේ. අපි ඇත්තටම ගත්තොත් අපි ගෙඩියක් හැදුනාට පස්සේ ගෙඩිය කුණු වෙලාද එහෙම නැත්නම් පණුවක ඉන්නවද කියලා ඒ අවස්ථාවේදී තමයි බලලා මේක කන්න බෑ කියලා දැන් මේකට ප්‍රතිකාරයක් හොයන්නේ. නමුත් ඒක නෙමෙයි විය යුත්තේ. එක් අස්වැන්නක් නෙලලා අවසන් වුණාට පස්සේ අපි නඩත්තුව කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් අපි දන්නවා මේක කියන්නේ පළතුරු මේ අපි කතා කරන පළතුරු ගොඩක්ම බහුවාර්ෂික භෝග. එතකොට මේ බහුවාර්ෂික භෝගයක නඩත්තු කටයුතු කියන එක ඉතාමත්ම වැදගත් හොඳ අස්වැන්නකට යනවන. ඒකෙදිත් මේ රෝග පලිබෝධ හානිය ගත්තොත් මේ අපි දන්නවා රෝග පලිබෝධයක් කියන්නේ ගසේ අසාමාන්‍ය තත්ත්වයක්. මේ සාමාන්‍ය හොඳ නිරෝගී අපි ගත්තත් අපි නිරෝගීව අපි ලෙඩනවා. ඒ වගේම තමයි මේ ගසුත් හොඳ පෝෂණ තත්ත්වයක් නැති වුණොත් එහෙම නැත්නම් මේ හොඳට හිරු එළියක් ගහකට නැති වුණොත් මේ රෝග තත්ත්වයන් ඒ වගේම සත්තු අපේ වගාවට ඒ කියන්නේ කෘමීන් හානි වෙන්න පුළුවන්. එතකොට මේකෙදි මං කිව්වාගේ මේක බහුවාර්ෂික භෝගයක්. එතකොට අපිට පුළුවන් අපේ දන්නවා දැන් අපි ගොඩාක් වගාවන් ගැන මේ දවස්වල කතා කරන නිසා සංස්ථානික නැත්තම් IPM කියන නමින් ප්‍රසිද්ධ මේ රෝග පලිබෝධ හානි පාලන ක්‍රමවේදයක්. එතකොට අපිට පුළුවන් ඒ වගේ ක්‍රමවේදයකට අපේ වගාවන් නඩත්තු කරගෙන යන්න. එතකොට ඒකෙදි මූලිකම දේ මම දකින්නේ අපි මේ ගස් ගැන පොඩි අවධානයක් යොමු අපේ ගෙවද්ද තියෙනවා
ගොඩාක් අර්ධ නාගරික සහ ගම් වල ඉන්න අයට මේ වගාවන් කියන්නේ ගෙදරක පළතුරු ගහක් දෙකක් තියෙනවා. එතකොට අපි මේ ගස් දිහා අවධානයෙන් බලන එක තමයි මං හිතන්නේ ප්‍රථම කාර්ය වෙන්න ඕනේ. මොකද්ද මේ ගහේ කොළයක් කාලා තියෙනවද? එහෙම නැත්නම් කොළවල සම්සි ලපයක් රෝගයක් තියෙනවද? ඒ වගේ බලන එක. ඒක නිසා ප්‍රධාන දේ අපි අවධානයෙන් ඉඳලා රෝග ලක්ෂණයක් එනවද කියලා බලන එක. ඒ වගේම මේ පළතුරු වගාවේ විශේෂ ස්ථානයක් හිමිවෙනවා මේ කප්පාදුව කියන එක. කප්පාදුවේදී අපි ගස් වල අනවශ්‍ය අතු විකිලි ඉවත් කරලා හොඳට හිරු එළිය ගහ ඇතුළට එන්න සලස්වනවා. එතකොට මේ තියෙන ගොඩාක් ලෙඩ රෝග වලින් අපිට ආරක්ෂා කරගන්න පුළුවන් අපේ ගස්. ඒ වගේම තමයි අපි තව දන්න දෙයක් තමයි මේකේ ඉන්න රෝගත් ඒ වගේම කෘමි සත්තුන්ට සාමාන්‍ය එයා තනි ගහ ඒ ගහේම විතරක් ඉන්නේ සමහරවිට එයා වෙන සමහර වෙලාවට වල් ගස්වල අනෙක් ගස්වල ඉන්න පුළුවන්. ඒ නිසා අපි අපේ ගෙවත්ත හොඳට වල් පැල වලින් මේ අයින් කරලා හොඳට මේ වෙනස් ධාරක ශාක තියෙනවනම් ඒව අයින් කරන එකත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපටත් කන්න ඕනේ. ඒ වගේම තමයි මේ ගස් වලටත් ඒගොල්ලන්ට පෝෂණය හරි අවස්ථාවේදී දෙන්න ඕනේ. ඒ කියන්නේ එක අස්වැන්නක් ගත්තා කියන්නේ අපි යාගේ ගහේ තියෙන පෝෂණ ටිකක් අයින් කරනවා කියලා. එතකොට අපිට යාට අවශ්‍ය පෝෂණය හරි විදිහට ලබා දෙන්න ඕනේ. ඒක මම කියන්නේ රසායනික පොහොරම කියලා. නමුත් අපේ ගෙවත්තක නම් අපිට කාබනික පොහොරක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි ආයේ තෙතමනිය කියන එක. ඒවත් ගසකට අවශ්‍ය ජලය අධික ලෙස දාන්න හොඳත් නෑ. නැත්තරම නැති වෙන තරමට වේලිලා යන්න හදන්න හොඳත් නෑ. අපි තෙතමනිය පාලනය කිරීම කියන එකත් ඉතාමත් වැදගත් වෙන සාධකයක්. අනිත් එක අපි කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ මේ රසායනික කුමිනාශක දිලිනාශක භාවිතා කියන්නේ කියලා මේ විශේෂයෙන් පළතුරු වගාවේදී. හැබැයි සමහරක් වෙලාවට හොඳ වගාවක් නඩත්තු කරත් සමහර අවස්ථාවලදී මේ පරිසර සාධක බලපෑම නිසා අපිට කුමිනාශකයක් දිලිනාශකයක් භාවිතා කරන්න වෙන්නත් පුළුවන්. එතකොටත් අපි කියන්නේ හරි විදියට උපදෙස් අරගෙන විෂභාවයෙන් ඉතාමත් අගය අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේකෙදි අපි කොහොමවත්ම මේ ඒ පැත්තට යමු වෙන්න කියන්නේ මොකද මේක බහුවාර්ෂික භෝගවල ස්වාභාවික මේ පළබෝධ කියන්නේ ස්වාභාවික සතුරු ඉන්නවා. ඒගොල්ලෝ විනාශ වෙන නිසා අපි හොඳට වගාව නඩත්තු කරගෙන ගියොත් අපිට පුළුවන් මේ අපිට කරදරකාරී රෝග හා තුඹීන්ගෙන් ආරක්ෂා වෙන්න. මම හිතන්නේ ප්‍රධාන වශයෙන් අපි ඒ ටික තමයි මේ කතා කරන්න ඕනේ වගාවක් එක වගාවක ඉඳලා අර ඊළඟ වගාවට සූදානම් කරනකොට ප්‍රධාන වශයෙන් සලකන්න ඕනේ ක්‍රියාමාර්ග කිදියට ගන්න. හොඳයි. සවින්ද්‍රනාත් දැන් අපි කතා කළොත් මේ පළතුරු වගාවට බලපාන විවිධ රෝග තත්ත්වයන් විශේෂයෙන්ම උදාහරණයක් විදිහට ගත්තම රඹුටන් වගාවේ අපිට හඳුනා ගන්න ලැබෙනවා දිලීර රෝග තත්ත්වයක්. මෙය පාලනය කිරීම ප්‍රධාන රෝග පාලනය කිරීම සඳහා අපිට කිසියම් මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. මේක විතරක් නෙවෙයි මේ වගේ තවත් රෝග තත්ත්වයන් තියෙනවා. අපි මේක උදාහරණයක් විදිහට අරන් කතා කරමු. මේ වගේ රෝග තත්ත්වයන් කොහොමද පාලනය කළ යුතු වන්නේ? ඇත්තටම විශේෂයෙන්ම රඹුටන් වගාවෙන් අපි දකින ප්‍රධානම දිලීර රෝගයක් ඔබතුමිය කිව්වා වගේ මේ පිටිපුස් රෝගේ තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. සමහරව අපි දන්නවා කළු පුල්ලට ඇන්ත්‍රැක්නෝස් කියන එක. නමුත් ඒක ගොඩක් වෙලාවට ගහට එනවට වඩා ඒක නෙලලා තියෙන අස්වැන්නක තමයි මේ අපස්වස්සන රෝගයක් විදිහට ගොඩක් විදිහට එන්නේ. නමුත් අපි දන්නවා මල් පිපෙන කාලෙදී මල් පොඩ් වල සුදු පාට සමානලට අපි ගස් උස නිසා පේන්නේ අලු පාට දිලීරේ තියෙනවා. ඊට පස්සේ ඒක පොඩි ගැටවලටත් ඇවිල්ලා මේ ගැට කළු වෙලා ඊට පස්සේ වැටිලා යනවා. ඒකෙදි ඇත්තටම අර මං කිව්වා වගේම වගාව හරියට මේ නඩත් වෙනවා නම් අර හොඳට හිරු එළිය ලැබෙන්න සලස්වල වගේ තියෙනවා නම් ගොඩාක් වෙලාවට මේ රෝගේ මේ එන ප්‍රමාණය සම්භාවිතාවේ ගොඩක් අඩුයි. ඒ වගේම අඹවල අපි දන්නවා ගලු මේ කළු වෙලා මල් කළු වෙලා පොඩි ගැට කළු වෙලා වැටෙන රෝග. ඒවා බොහොම සාමාන්‍ය කියන්නේ බොහොම අවස්ථාවල් දකින්න පුළුවන්. මේවත් අර ගොඩාක් වෙලාවට ප්‍රධාන විදිහ හනිවැරදි කප්පාදුව තමයි අංක 1. ඊට අමතරව අපිට දැන් හිතන්නකො මේක බැරි සමහරවිට දේශගුණික සාධක නිසා පාරිසරික සාධක නිසා සමහරවිට මේක අපිට මේ විදිහට පාලනය කරගන්නත් බැරි. කප්පාදු කොච්චර කරලා වුණත් සමහරවිට එනවා. ඒ අවස්ථාවේදී අපි
මම අර කිව්වා වගේ සමහර විට දිලීර නාශකයකට අපිට යන්න වෙයි. වාණිජ වගාවදී නම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පාවිච්චි කරන නමුත් අපේ ගෙවත්තක වගේ නම් අපි සමහරවිට මේ කියනවා කුරුඳු කොළ වගේ ටිකක් අල්ලා මේක වගේ අපිට ඊර්ෂාරන් මේ වගේ ස්ප්‍රේ එකකට යන්න. නමුත් ප්‍රධානදී අපි මේ ගස් හැදිලා ගොඩාක් උස ගියොත් අපිට බෑ මේ ඔය ක්‍රමවේදයන් වලට යන්න. ඒක නිසා අර මං කියවල් 10 හරි උස මට්ටමකින් අපිට මොකද දිලීරනාශියක් අපිට පවර් දෙ නැත්තම් පවර් ස්ටේකින් වගේ ලොකු ගස් කරන අපේ සාමාන්‍ය ගෙවත්තක නැහැනේ. ඒක නිසා අර නඩත්තු අර විදිහට කරලා මුලදිම ඒක අඳුනගෙන මුල් අවස්ථාවේදීම අපිට කඩලා අයින් කරන්න පුළුවන් නම් ඒ අතුප කපලා ඇත්තටම සෑහෙන දුරට අයින් කරගන්න පුළුවන්. මුනුත් ගහන්නෙත් නැතුව මුලදිම අපි අවධානයෙන් ඉඳලා ඒ අතු කපලා ළඟ දාන්න නැතුව පුලුස්සලා අයින් කරලා දැම්මොත් අපිට පුළුවන් සෑහෙන මේ පාගැටලුවෙන් නිදහස් වෙන්න. රෝගවලදී විශේෂයෙන් වැදගත් වෙන දෙයක් තමයි ඔය කොළවලට එන එක විතරක් නෙවෙයි හැම වෙලාවෙම අවධානයෙන් ඉඳලා මුල් අවස්ථාවේදීම ඒක කපලා එතනින් ඉවත් කිරීම තමයි අපේ විශේෂයෙන් ගෙවතු වල නම් මේ කර යුතු වන්නේ කියලා මේ උපදෙසක් විදියට දෙන්න පුළුවන්. හොඳයි. සවින්ද්‍රමන් අපි අවසාන වශයෙන් ඔබතුමියගෙන් තවත් මිනිත්තු 2ක පමණ කාලයකදී කතා කරන්න කැමතියි. අපි අවධානය යොමු කළ යුතු තවත් කෘමි උවදුරු විශේෂයෙන් පළතුරු වගාවට බලපාන අනිකුත් කෘමි උවදුරු මොනවද? ඇත්තටම මේ කෘමි උවදුරුත් ගොඩාක් සාග තියෙනවා. ඒකෙන් අපි ගත්තොත් මේ කාලේ අපිට ගොඩාක් අහන්න තියෙන එකක් තමයි ඔය කොරපුතු කෘමියගේ හානිය එන්න පුළුවන් ලොකු ඔය ගස් වලට අඹ ගස් වලට ඒ වගේම මේ සම්බුටන් වල උනත් අපිට කොරපුතු කෘමියගේ හානිය වගේ තමයි විශාල වශයෙන් ඊට අමතරව පිටි මකුණගේ හානිය දකින්න පුළුවන්. ඊට ඔය කන්ද විදින අර හොඳින් නඩමංක වගේ හොඳින් නඩත්තු වුණොත් එහෙම අර කන්ද විදින පණුවන්ගේ හානි ඊට අමතරව යුෂුරාබන කොළවල දළුවල මල්වල යුෂුරාබන කෘමීන් ඉන්න පුළුවන්. මේවා ඇත්තටම මේ අපි අර මං කියන හැම මතක් කරනවා වගේ අවධානයෙන් ඉන්න. අපි බලන්න ඕනි මේ ගහ මුල තියෙනවා නම් අලි කුඩු ටිකක් වැටලා තියෙනවා. එහෙනම් ඔන්න කඳ විදින බුල්ලෙක්ගේ හරි හානියක් තියෙනවා පණුවේක. එතකොට අපි ඒ අවස්ථාවේදීම අයින් කරගන්න පුළුවන්. ඊට අමතරව කොළ ටිකක් කොඩ වෙලා තියෙනවාද? එහෙම නැත්නම් පොඩි සත්තු ඉන්නවාද? අපේ මේ මුලදිම අපි හඳුනා ගන්න ඕනේ. හොඳ අවධානයෙන් ඉන්න එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. එතකොට මේ සත්තු අපිට පුළුවන් කොරපතු කෘමියන මුල් අවස්ථාවේ දැක්කොත් ඒ වැඩිම ආසාදිත අතු ටික අයින් කරලා බ්‍රෂ් එකක් අරන් පිහලා උන් ටික අයින් කරලා ඒ වගේ දෙයකට අපිට යන්නත් පුළුවන්. අර හැබැයි මං කියනවා වගේ අර හොඳට මේ කප්පාදු කරලා හොඳ නිරෝගීව වගාව පවත්වාගෙන ගියොත් තමයි අපිට මේක එකපාරට આવුත් මේ පාලනය කරගන්න පුළුවන්. එහෙම නැතුව අතු ගොඩ හැදිලා මොනවද එහෙම වුණොත් අපිට වෙන්නේ ගොඩාක් මේ අතු කපලා දාලා සමහරවිට අස්වැන්නට ඒකත් බලපෑමක් වෙන්න පුළුවන්. ඊළඟ අවස්ථාවේදී අපි නිවැරදි අවස්ථාවේදී කප්පාදු නොකරොත් ඇත්තටම අපි දැන් අපේ ගෙවත් ගන්නකොට අපි දැන් මේ දවස්වල රඹුටන් අස්වැන්න නෙලාගෙන ඉවර වෙනවා. නමුත් අර පුරු ටික ගහේ ඉතුරු වෙන්නේ තාමත් තියෙනවා. එතකොට අපි හරි නඩත්තුවක් නොකරොත් ඔතෙන්ට තමයි අර මේ දිලීර හානිය එහෙම නැත්නම් කෘමි හානිය ඇතිවෙන්නේ මූලාරම්භය වෙන්නේ. ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී අපි මේ නඩත්තු කර ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. ප්‍රධාන වශයෙන් ලෙඩ කිව් පරිගෝධ හානි ගොඩක් තියෙනවා. අර ප්‍රධාන වශයෙන් බෙදී එක යුෂුරාබන සත්තු කොළ කපනේ ඒ වගේ අපිට දැක ගන්න පුළුවන්. හොඳයි සවින්ද්‍ර මහත්මිය ඔබතුමීට බොහොම ස්තුතියි. විතාම වැදගත් කරුණු රාශියක් කතා කළා අපිත් එක්ක එකතු වෙලා හොරණ කන්නන්විල පළතුරු පරීක්ෂණ සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සවින්ද්‍රි ජයසේකර මහත්මිය. බොහොම ස්තුතියි ඔබතුමීට. හොඳයි වැඩසටහන අවසන් කරන්න මත්තෙන් ඉතාම කෙටි වෙලාවක් ඇතුළත අපි දුමින්ද මහත්මයා වෙතට යොමු වන්නට කැමතියි. දැන් මේ පළතුරු ශාක කප්පාදු කරාට පස්සේ ඒ කප්පාදු කරපු ස්ථානෙන් විවිධ රෝග හිම ආසාදන නැති වෙලා පළතුරු ගහට කිසියම් බලපෑමක් වෙන්නට ඉඩ තියෙනවද දුමින්ද මහත්මයා? ඔව් ගීතානි මහත්මිය දැන් අවසාන වශයෙන් ඒ කාරණේ අපි මතක් කරන්න සූදානම්. විශේෂයෙන්ම දැන් අපි පළතුරු කප්පාදු කරනකොට ප්‍රධාන කඳ ඒ කප්පාදුවේදී අර කප්පාදු කරන අතු පුළුවන් තරම් ප්‍රධාන කඳට ආසන්නයෙන්ම කපන එක තමයි ඊටමත් නිවැරදි ක්‍රමය. ඒත් එක්කම මේ කැපුම් පෘෂ්ඨවල මොකක් හරි දිලීර නාශකයක් අඩංගු ලැකර් එකක් වගේ
දෙයක් ආලේප කිරීම ඉතාම වැදගත් වෙනවා විශේෂයෙන්ම මේ වැසි සහිත කාලගුණ තත්ත්වයත් එක්ක දිලීර වගේ ආසාදන ඇති වෙන්න පුළුවන් මේ කැපුම් පෘෂ්ඨත් එක්ක. ඒක නිසා ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් කියලා මම හිතනවා. හොඳයි අවසන් වශයෙන් මේ පණිවිඩයත් බොහොම වැදගත් වේවි ඔබට. අපි ආරාධනා කරන ඔබට එකතු වන ලබන සතියේ සිකුරාදා පෙරවරු 8 සිට අස්වැන්න ගුවන්විදුලි වැඩසටහන සමග අද අස්වැන්නත් එක්ක එකතු වුණු අපිත් එක්ක වැඩසටහන සම්බන්ධීකරණය කරමින් එකතු වුණු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අදිත් ගුණසේකර මහත්මයාට ඒත් එක්කම තාක්ෂණික සහායක දුමින්ද වික්‍රමනායක මහත්මයාට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබට අස්වැන්නෙන් සපිරි සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. මම ගීතානි ඒකනායක අදත් අස්වැන්න නිෂ්පාදනය කළේ කඳුරට සේවයේ සහකාර අධ්‍යක්ෂ සමන් ජයරත්න මහතා.